Organized by the Young Inventors Club of Muses College. Sponsored by Asia Pacific Institute of Information and Technology. Instinctus 2020. Brought to you by Abans ජාතියේ පරිගණක සැපයුම්කරු. අදත් ආව ඕගොල්ලන්ගේ ගෙදරට. මම තිවිඤ්ඤ ප්‍රේමරත්න. මම හෙලනි බාලසූරිය. ඉතින් තිවිඤ්ඤා ඊළඟ සතිය අපේ සෙමි ෆයිනල්ස් වටයක් තියෙනව නේද? ඔව් ඔව් ඊළඟ සතිය අපි සෙමි ෆයිනල්ස් වලට දැම්ම වැඩ කටයුතු ඔක්කොම කරන් යන හුඟක් දක්ෂ කට්ටිය අපිට ඇප්ලයි කරලා තියෙනවා නේද? ගොඩක් අය ඉන්නවා ලංකාව වටෙම. ඉතින් අපිට ඉන්වෙන්ටර්ස් ලගෙන් ඇප්ලිකේෂන්ස් හම්බුණානේ. ඉතින් දැන් අපි ඒවත් බලමින් ඉන්නේ. ඊළඟ සතිය හැබැයි අපිට ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑම් එකෙන් අපේ මුළු සෙමි ෆයිනල්ස් ප්‍රෝග්‍රෑම් එකම පෙන්න ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්කම රැඳිලා ඉන්න. කවුරු දිනයිද දන්නේ නැහැ නේද හෙලනි සෙමි ෆයිනල්ස් වලේ. හිතා ගන්නත් අමාරු. ඉතින් එක ජාතිවල ඉන්වෙන්ෂන්ස් අපිට ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා එක ෆන්ක්ෂන්ස් කරනවා. එක ගොඩක් පළදායි නිපැයුම් අදහස් ඒ වගේම මේ ළමයිට ගොඩක් ඒ වගේවා තියෙනවා. ඉතින් මමත් පුදුම වෙලා ඉන්නේ මේ වෙද්දි මේ ඒවා කියවද්දි බලද්දි හරි ලස්සනයි. ඔයාට මොනවද හිතුනේ ඔයා ඒවා බලත්? මං හිතනවා හෙලනි මේ වගේ කම්පිටිෂන් එකකින් ඒගොල්ලන්ගේ ටැලන්ට්ස් පෙන්වන්න ඒගොල්ලන්ට හුඟක් අවස්ථාවක් වුණා කියලා. ඔව් ඇත්තටම මට මේ වෙද්දි එක අය ඒගොල්ලොන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා අපේ කම්පිටිෂන් එක ගැන. ඉතින් ඒ නංගිලා මල්ලිලා මට කියලා තියෙනවා කොච්චර මේක ඒගොල්ලොන්ට අවස්ථාවක් වුණාද ඒගොල්ලොන්ගේ ඉන්වෙන්ෂන් එක මේ එළියට දක්වන්න ඒගොල්ලොන්ගේ මේ නිවාඩු කාලේ මේ ඉස්කෝලේ නැති මේ ෆ්‍රීඩම් තියෙන කාලේ පොඩ්ඩක් හිතලා අලුත් දෙයක් කරන්න මේක ගොඩක් අවස්ථාවක් වුණා කියලා අපිට ගොඩක් thank you messages උත් ඇවිල්ලා තියෙනවා. ඔව් හෙලනි දැන් අපි චුට්ටක් බලමුද අපේම ඉස්කෝලේ අපේම යාළුවෝ වගේක් රසම රස පුඩින් එකක් හදලා තියෙනවා. ඇලෝවෙරා කස්ටඩ් පුඩින් එකක්. ඔව් මාර රහයි. හෙලනි ඔයා කෑවද ඒක? ඔව් ඔව් මටත් කෑල්ලක් හම්බුණා ඉතින්. අම්මෝ මාරම රහයි නේද? ඉතින් ඒගොල්ලෝ මේ ගොඩක් හෙල්ත් පැත්තෙනුත් බලලා ඇලෝවෙරා යූස් කරලා තමයි අලුතෙන් මේ හදලා තියෙන්නේ. වෙනද ගොඩක් මේ ප්‍රසිද්ධත් නැති අමුතුම ටෙක්නික් එකකුත් තමයි මේක යූස් කරලා තියෙන්නේ. මාරම රහයි හැබැයි නේද? ඔව් ඔව්. අපි ඒක බලෙමුද දැන්? ඔව් නේ අනිවාර්යෙන්. අපි බලමු.
හරි දැන් ඔකටේ රසවත් පුඩිමකුත් බැලුවනේ. අපි බලමුද පොඩ්ඩක් ටෙක්නිකල් ස්පෙක්ට් එකකින් වැදගත් ඉන්වෙන්ෂන් එකක්. ඉතින් අපිට මේ මල්ලි කෙනෙක් කිව්වා මට මතකයි ඔටෝමැටික් සැනිටයිසර් හෑන්ඩ් වොෂ් එකක්. ප්‍රින්ස් ඔෆ් වේල්ස් එකනේ එව්ව. අන්න හරි. අන්න එයා ගැන තමයි මාත් මේ කියක් හිටියේ. අබාන්ස් ජාතියේ පරිගණක සැපයුම්කරු. ඉතින් අපි බලමුද එයාගේ අයිඩියා එක ගැන. මං හිතන්නේ මේ කොරෝනා තත්ත්වයත් එක්ක පොඩ්ඩක් ඒකටත් සොලියුෂන් එකක් ගේන්න තමයි මෙයා පොඩ්ඩක් අටෙම්ප් කරලා තියෙන්නේ. හැබැයි හොඳ ඉන්වෙන්ෂන් එකක්, හොඳ අයිඩියා එකක්, හොඳ ක්‍රියේෂන් එකක්. අපි ඒක පොඩ්ඩක් බලමු. අපිත් කැමති මේක ඔයගොල්ලන්ට ෂෙයා කරලා බලන්න. පොඩි කාලේ ඉඳන්ම ඉවතලන දේවල් එකතු කරලා රට වැඩදායි නිපැයුමක් සාදන්න මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඉතින් මේ COVID-19 අසංගත තත්ත්වය හමුවේ නිවසේ සිටින විට මට සිතුණා මේ ආකාරයට ස්වයංක්‍රීය ජල පාලන පද්ධතියක් සහ ස්වයංක්‍රීය ජල කලාපයක් සෑදීම. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොතරම් මිනිසුන්ට මාර්ගෝපදේශ සපයා තිබුණත් අපගේ ජනතාව එය නිසේස පිළිපදින්නේ නැහැ. ඒක තමයි මේ තරම් මේ වෛරසය පැතිරීමට හේතුව. ඉතින් මෙය නිපැයුමෙන්වත් මා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මිනිසුන් නිවැරදිව තත්පර 20ක් දෑත් සෝදා සෙල්සියස් අංශක 34 වඩා ශරීර උෂ්ණත්වය අඩු පුද්ගලයන්ට පමණක් ආයතන තුළට ඇතුළු වෙන්න. ලබන වසරේදී මියුසියස් විද්‍යාලයට මෙවැනි තරගාවලියක් ඉතාමත් සාර්ථක අයුරින් කිරීමට මා හදවතින්ම සුබ පතනවා. මෙම තරගාවලිය මගේ ඉදිරි අනාගත වැඩකටයුතුවලට ඉතාමත් හොඳ අවස්ථාවක් වෙනවා. ස්තුතියි. මේ මල්ලි එවල තියෙන ඉන්වෙන්ෂන් එක අපිට හුඟක් වැදගත් වෙනවා මේ දවස්වල නේද හෙලනේ? අනිවාර්යයෙන්ම මට ඒක මතක් වෙනවා. තව අපිට රොයල් කොලෙජ් එකෙන් එවලා තිබ්බ නේද මේ කොරෝනා වලට තවත් විසඳුමක්. ඒ කියන්නේ ඒකට ඉන්ඩිරෙක්ට්ලි පොඩ්ඩක් සොලියුෂන් එකක් ගන්න. ඔව් මේ මින්දිය කරුණාසිංහගේ ටෙම්පරේචර් මොනිටරින් සිස්ටම් එක. මින්දිය කරුණාසිංහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනම ලබන මම 11 ශ්‍රේණියේ මම හැදුවා ටෙම්පරේචර් මොනිටරින් ඩිවයිස් එක. මේ කොවිඩ් තත්ත්වය නිසා දැන් හුඟක් තැන්වල කාර්යාලවලදීම ඇතුළු වෙද්දී මුණමයිනවා. ඒකට සමහරවිට එතන ඉන්න මුණමයින් කෙනාට සමහර රෝගී වැළඳින්නත් පුළුවන්. සමහරවිට යාටත් වදයක්. ඒ වෙනුවට තමයි මම මේ ඩිවයිස් එක හැදුවේ. මේ ඩිවයිස් එකෙන් අපිට ඕනනම් අයිඩියා ඒගොල්ලෝගේ ඇටෙන්ඩන්ස් කාඩ් එක තියලා මේකෙන් උණ මැනලා ආගේ උෂ්ණත්වය මැන ගන්නවා වගේම ඒ දත්ත ටික ඩේටාබේස් එකට ඇතුළු වෙනවා. ඊපස්සේ අපිට බලන්න පුළුවන් සතියක් හරි මාසයක් ඇතුළතදී තිබ්බ උෂ්ණත්වය කීයද කියලා දැනගන්නත් පුළුවන්. ග්‍රාෆ් එකකින් වගේ අද ගන්න පුළුවන්. මෝඩ් තුනක් තියෙනවා. එකක් තමයි RFID කාඩ් එකකින් නම් එහෙම නැත්නම් ඇටෙන්ඩන්ස් කාඩ් එක තියලා ඒගොල්ලන්ට උණමයින්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ට විසිට කෙනෙක් වගේ කෙනෙක් නම් ඒගොල්ලන්ට විසිට ඒගොල්ලන්ටත් RFID කාඩ් එකක් තියෙනවා නම් ඒකෙන් යන්නත් පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ NIC නම්බර් එකම අයින්නත් පුළුවන්. අනිත් එක තමයි ඔටෝ මෝඩ් කියන්නේ. ඒකෙන් එක දිගට මුගක් අයගේ උෂ්ණත්වය මයින්න පුළුවන්. ඇටෙන්ඩන්ස් කාඩ් එක මෙතන තිබ්බට පස්සේ එතකොට බීප් එකක් එනවා. එතකොට ගන්න තියෙන්නේ මෙන්න මෙතනට ඔළුව තියන්න ඕනේ. නල්ලද තිබ්බට පස්සේ උණමයි මෙතන ස්විච් එකක් තියෙනවා. ඔබන සොලනොයිඩ් එකක් තියෙනවා. ඒක ඔබලා මෙයා ස්ක්‍රීන් එකෙන් කැප්චර් කරලා උණමයිනවා. උණමනලා එයා ඒ ප්‍රොසෙස් කරලා ඉමේජ් එක උෂ්ණත්වය කීයද කියලා කියනවා. ඒකම සෙල්සියස් වලින් කීයද කියලාත් පෙන්නනවා. ඒ වගේම මෙයාගේ ටෙම්පරේචර් ඩිස්ප්ලේ එකත් පෙන්නනවා. මේක තමයි පයින්ට අද තමයි උණමන්නේ. ඒ නිසා දැන් සෙල්සියස් අංශක 97.8 තමයි මෙතන තියෙන්නේ. බලමු මේ වගේ RFID ටැග් එකක් මේ data එකට එන්ටර් කරන්න කොහොමද කියලා. බම් අපි පාඩේ තියන්න ඕනේ. ඊට පස්සේ අපිට employee ID එකක් තියෙනවා නම් ඒක ගහන්න ඕනේ. නැත්නම් අපිට ඕන එකක් ගහන්න පුළුවන්. ඕන එකක් ගහලා මේ ඒගොල්ලෝගේ employment number එක ගැවුවට පස්සේ ඕගොල්ලෝගේ ඊට පස්සේ අපිට දාන්න පුළුවන් නම්බර. මගේ නම මිදී නිසා මම මිදී දානවා. අප්ඩේට් data කියන බටන් එක උපම මේ RFID කාඩ් එකට මේ data එක සින්ක් වෙනවා. ඊට පස්සේ ඕනනම් අපිට පුළුවන් ට්‍රේනින් ප්ලේස් එකේ මොකක් හරි සර්ටිෆිකේට් අපි මොකක් හරි සර්ටිෆිකේට් එකක් ගත්ත හරි මොකක් හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් අපිට ඕනනම් මෙතනින් ඩිස්ප්ලේ කරන්න හදන්නත් පුළුවන්.
තව මෝඩ් එකක් තියෙනවා මැනුවල් මෝඩ් කියලා. ඒක අපිට පුළුවන් හදිසියවත් RFID කාඩ් එක නැති වුණොත් හරි අලුතෙන් විසිටර් කෙනෙක් ආවොත් ආගේ NIC නම්බර් එක ගහලා උනම ඉන්න පුළුවන්. මෙන්න මේ පොතම බලලා RFID ඒගොල්ලෝගේ ID නම්බර් එක දානවා. අපි දුමු උදාහරණයක් විදිහට 1.0.1 නම් ඒක එන්ටර් කරනවා. ඊට පස්සේ නෝම නල්ල මෙතනින් කියනවා. නල්ල කියලා උණු මැන ගන්න පුළුවන්. මේ මං කිව්ව විදිහටම විසිටර් කෙනෙක් ආවොත් එයාගේ identity number එක ගහලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මේ විදිහට මේ පොතම බලලා පරණ identity number උනත් කමන්න අලුත් එක උනත් කමන්නේ. දැනට මම උදාහරණයක් විදිහට පරණ එක ගත්තොත්. එතකොට මේක ඉබේම ඔටෝමැටික්ලි මෙයා වෙනස් කර ගන්නවා අලුත් identity card කියන විදිහට. ඒකෙන් අපිට හදිසියවත් එක මිනිහෙක් ගාව තියෙන identity card එක අලුත් identity number එක තිබිලා එයාගේ driving license එකේ පරණ identity card number එක තිබ්බට පස්සේ මොකද අලුත් එක දුන්නත් කමන්නේ පරණ එක දුන්නත් කමන්නේ. අපි පරණ එක දුන්නොත් අලුත් එකේ තියෙන විදිහට හදා ගන්නවා. අලුත් එක දුන්නොත් ඒ විදිහටම මෙයා data ටික store කරනවා. දැන් මුල මැන්න වගේ දැන් 97.5 කියලා දාලා මෙතන save කරනවා. database එක. මං කිව්වාගේ අලුත් එකක් දාලා බැලුවොත් අපෝ visit without RFID කියන බටන් එක ඔබලා එතකොට මෙයා RFID කාඩ් එක identity කාඩ් එක ගැපුවා කියලා ගන්නවා. ඊට අපෝ කලින් විදිහටම නල්ල දිනනවා. නල්ල තිබ්බට පස්සේ database එකට add කරනවාම ආගේ temperature එක පෙන්නනවා. මේකේ තියෙන අන්තිම mode එක auto mode කියන එක. ඒක අපි උපුවාම auto mode එක. එතකොට අපිට හුඟක් එක සැරේම හුඟක් දෙනෙක් වුණම ඉන්න පුළුවන්. එතකොට identity database එකට save වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඇවිල්ලා identity card එක ගහන්න නැතුව RFID කාඩ් එක ගහන්න නැතුව උනම ඉන්න පුළුවන්. මේ විදිහට හුඟක් අයට එක සැරේ උනම ඉන්න පුළුවන්. අපිට ඕනනම් පුළුවන් මෙතන තියෙන diagnose button එක බලලා අපිට මේක වැඩ කරනවාද කියලා පහසුවෙන් check කරන්න පුළුවන්. මෙතන තියෙනවනේ solenoid කියන button එකෙන් මේක ඔබලා බලන්න පුළුවන් වැඩ කරනවාද කියලා. තව අපිට RFID කාඩ් එකේ මොකක් හරි තියෙනවද කියලා බලන්න පුළුවන්. මෙතන RFID කාඩ් එකෙන් දෙන්නවා. තව ඔළුව තියෙනවද නැද්ද කියන එක check කරන්න මෙතන solar sensor එකේ data එක එනවා. ඒක idle කියලා page එකක් තියෙනවා. ඒකෙන් අපිට බලන්න පුළුවන් 24 ඇතුළත උණමෙන්ට කට්ටියලා තව ඒගොල්ලෝගේ temperature history එක බලා ගන්න පුළුවන්. පිටිපස්සේ කොටස මෙතන ටෙම්පරේචර් උණ මයින් එක අල්ලන්න මෙතන solenoid දෙකක් හයි කරලා තියෙනවා. තව මිනිහෙක් ආවද නැද්ද කියලා බලන්න මෙතන sonar sensor එකක් හයි කරලා තියෙනවා. මෙතන ඉබෙන එක check කරන්න මෙතන කැමරා එකක් තියෙනවා. තව මේකේ ශබ්ද ටික යවන්න මේකේ ස්පීකර් එකක් හයි කරලා තියෙනවා. මේක ඔක්කොම ටික control කරන්න මෙතන තියෙන Raspberry Pi 4 එකෙන් මේක ඇතුලේ තියෙනවා power supply unit එකයි relay module එකයි. මේකෙන් අපිට පහසුවෙන් ඕන කෙනෙක්ගේ උණම ඉන්න පුළුවන් විශේෂයෙන් ෆැක්ටරි එක හරි එම්ප්ලොයි වැඩ කරන ස්ථානයක මේක හයි කරලා ඒගොල්ලන්ට කිසිම කවුරුත් නැතුව අපිට මේකෙන් උණම ඉන්න පුළුවන්. තව සමහරක් අයගේ එක මිනිසුන්ගේ ටෙම්පරේචර් මට්ටම් තමයි තියෙන්නේ. සමහර අය උදේට වාහනේ ඇවිල්ලා බැස්සට පස්සේ උඟක් සීතල වෙන්න පුළුවන්. ඒ වගේ නිසා හරියටම ටෙම්පරේචර් රේන්ජ් එකක් හරියටම ඩිෆයින් කරන්න බෑ. ඒකෙන් අපිට මෙතන හිස්ට්‍රිය වැටෙන නිසා අපිට කියන්න පුළුවන් මීට එකපාරටම ස්පයික් එකක් ආවොත් මෙතනට මෙයාට උණ හැදිලා කියලා. දැනට Nestle ගුණාගර ෆැක්ටරියට දෙකක් දීලා තියෙනවා. තව මීට අමතරව Nestle බංග්ලාදේශ එකෙන් මේ වගේ යුනිට්ස් දෙකක් ඉල්ලුවා. තව Nestle කොලම්බෝ බ්‍රාන්ච් එකටයි Nestle ගුණාගර බ්‍රාන්ච් එකටයි තව දෙකක් ඉල්ලුවා. මේක මං
දැන් එද්දි පිටරටට එක්ස්පෝර්ට් කරලා තියෙන්නේ. බලාපොරොත්තු වෙනවා හැම ෆැක්ටරි වලම වගේ මේව හයි කරලා ඒගොල්ලන්ගේ නොමැනලා කොරෝනා වසංගතය පැතිරෙන එක අඩු කරන එක තමයි මගේ බලාපොරොත්තු. අම්මෝ බලන්න ඉතින් එයාට බිස්නස් ප්ලෑන්ස් අයිඩියාස් හොඳට තියෙනවා. ඉතින් ගොඩක් මේ දුරදිග හිතලා හදපු ඉන්වෙන්ෂන් එකක් කියලා අනිවාර්යෙන් අපිට පේනීගෙන යනවා. ඉතින් මෙයාට නම් ගොඩක් දුර යන්න පුළුවන් වෙයි. අපි හිතන්නේ කම්පිටිෂන් එකේ ගොඩක් ලොකු අයිඩියා එකක්. ඒ වගේම ගොඩක් ටෙක්නොලොජි යූස් කරලා ගොඩක් ප්‍රින්සිපල්ස් ගොඩක් හිතලා තියෙනවා. ඉතින් ඔව් හොඳ තරගයක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බලමු අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා. ඒ වගේම අපේ කම්පිටිටර් කෙනෙක් රොබෝ කෙනෙක් හදලා තියෙනවා. එයාගේ නම කවුද? ලීවා. ඔවෝ ලීවද මටත් මතකයි. ඉතින් මේ එයාට නම් ගොඩක් මේ අපි ඩේට ඉන්පුට් කරලා එයාගෙන් අපි ගොඩක් වැඩ ගන්න පුළුවන්. මං හිතන්නේ එයත් පොඩ්ඩක් කොරෝනා මේ වසංගතයටත් පොඩ්ඩක් උපකාර වෙන විදිහට ඒ වගේම වෙනත් ගොඩක් ඕනම දෙයකට වගේ ඩේටා ඉන්පුට් කරලා යූස් කර ගන්න පුළුවන් වෙන රොබෝ කෙනෙක්. ඔව් හෙලනි. එයා හුඟක් ටෙක්නොලොජිකල් පැත්ත හිතලා හුඟක් සයන්ටිෆික් ප්‍රින්සිපල්ස් ඇප්ලයි කරලා තමයි මේ ලීවා රොබෝව හදලා තියෙන්නේ. ඔව් මමත් දැක්ක එයා වැඩ කරනත් හැටි. ඔයා දැක්කනේ මතකයිනේ මං හිතන්නේ අර ඒ රොබෝ කොහොමද කතා කරලා මේ මූ වෙලා අපිට මට අපි බලද්දි වීඩියෝස් අතරේ මට මතකයි ලීවව හොඳට මතකයි. ඕගොල්ලන්ටත් බලන්න ආස ඇති නේද? දැන් බලමු අපි එක ගැන. මුදිරිත රාජපක්ෂ ගාල්ල විශ්ව විද්‍යාලයේ 11 වෙනි ඉගෙන ගන්න සිසුවෙක්. මෙතන මගේ නම නිර්මාණය. මෙයා ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ට් හියුමනොයිඩ් රොබෝ කෙනෙක්. මම මෙයා හදන ප්‍රධානම හේතුවනේ දුෂ්කරපාත පුද්ගලයන්ට ඔවුන්ගේ දිනදා කටයුතු ප්‍රයෝජනවත් විදිහට කරගන්න පුළුවන් වෙන්න. ඒකින්ද මම මෙයාට යූස් කරලා තියෙනවා වොයිස් කමාන්ඩ්ස් වලින් මෙයාගෙන් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒකේ ප්‍රධානම එකක් තමයි උන්ට දිනදා ජීවිතයට අවශ්‍ය වෙන දිනේ සහ වේලාව අපිට මෙයාගේ වොයිස් කමාන්ඩ් එක දීලා ගන්න පුළුවන්. අපිට ඒක වොයිස් මැසේජ් එකක් විදිහටම ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මෙයාගෙන් ශ්‍රී ලංකාව තුළ භාවිතා වන එමර්ජන්සි නම්බර්ස් හදිසි දුරකථන අංක සහ ශ්‍රී ලංකාව පිටාට තිබෙන රෝහල් වල දුරකථන අංක සහ රෝහල් නම් අපිට මෙයාගෙන් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ දිනදා ජීවිතයේදී පොදු වෙන ඕවන රෝග පිළිබඳ විස්තරය සහ එම රෝගවල රෝග ලක්ෂණ පිළිබඳව අපිට මෙයාගෙන් දැනගන්න පුළුවන්. ඊටත් අමතරව අපිට මෙයාගෙන් දැනගන්න පුළුවන් ලෝකේ පුරා විසිරෙන ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ කිරි විස්තරයක් අපිට මෙයාගෙන් දැනගන්න පුළුවන්. මෙයා මම හල්ලා තියෙන පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට. ඒ කියන්නේ දැන් මෙයා ගෙදර නිවසක සිටින රොබෝවරයෙක් හැටියට මම මෙයාට යූස් කරලා තියෙන සෙන්සර්ස් ගොඩක්. ඒකෙන් අපිට පුළුවන් නිවෙස් හිමියන් උන්ට නිවෙස් තුළදී ගොදුරු වෙන පුළුවන් අනතුරු වලින් ආරක්ෂා කරගන්න. ඒ අතර ප්‍රධාන සෙන්සර් එකක් තමයි ගෑස් ලීක්ස් අඳුර ගන්න පුළුවන් සෙන්සර් එක. ඊට අමතරව මෙයා ගින්නකදී දුමක් ඇති වුණොත් ඒ දුම අඳුර ගන්න පුළුවන් සෙන්සර් එකක් මෙයාට මම යූස් කරලා තියෙනවා. ඊටත් අමතරව හදිසියේ ටොක්සික් ගෑස් එකක් වගේ මෙයාගේ එන්වයරන්මන්ට් එකේ තිබුණොත් මෙයාට ඒකත් ඉන්ඩිකේට් කරන්න පුළුවන් අපිට. ඊට අමතරව අපිට මෙයාගේ අපේ ටෙම්පරේචර් එක බලා ගන්න පුළුවන් වොයිස් කමාන්ඩ් එකක් දීලා. මම මේක හදලා තියෙන Arduino ටෙක්නොලොජි එක භාවිතා කරලා. මෙයාගේ Arduino boards 4ක් යූස් වෙනවා. මම මේක හදුවේ කොරෝනා වලට මුළු රටම ලොක්ඩවුන් කරලා තිබුණ අවස්ථාවේදී. මම මේ රොබෝ නිර්මාණය කරත් මට මේක ඉදිරිපත් කරන්න කිසිදු තරගයක් තිබුණේ නැහැ. එවැනි අවස්ථාවක තමයි මට ඉන්ස්ටික්ටර්ස් 2020 එක ගැන අහන්න ලැබුණේ. එවැනි වසංගත තත්ත්වයකදී වුවද මියුසික් විශ්වවිද්‍යාලය මගින් වාර්ෂික පවත්වන ඔවුන්ගේ නව නිපැයුම් තරගය ඔන්ලයින් මාර්ගගතය ඔස්සේ පැවැත්වීම පිළිබඳ මියුසික් විශ්වවිද්‍යාලයේ විදුහල්පතිතුමිය ආචාර්ය මණ්ඩලය ඇතුළු ඉන්ස්ටික්ටර්ස් 2020 නව නිපැයුම් තරගයේ කම්පිටි සමාජිකාවන්ටද මගේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කරමි. ඩ්‍රෝන් එකක්. නේද උඩ ඉඳනම ආවනේ බිමට. ඉතින් මේ අපිටත් ඇවිල්ලා තිබ්බ චුට්ටක් මේක මොඩිෆයි කරලා ගත්ත අලුත් විදිහේ ඩ්‍රෝන් එකක්. ඇග්‍රිකල්චරල් පර්පසස් වලට තමයි මේ මල්ලි හදලා තියෙන මේ ඩ්‍රෝන් එක. ඔයාලට මතකද ඒක ගැන? ඔව් මේ ඩ්‍රෝන් එක හදලා තියෙන්නේ ආනන්ද විද්‍යාලයේ කේමිත කියන සිසුවෙක්. එයා හුඟක් දක්ෂයි නේද හෙලනි? ඔව් ඇත්තටම මෙයාගේ මේ ගොඩක් ලොකු බලාපොරොත්තුත් තියෙනවා. ඉතින් අපි හිතන්නේ මෙයාට අපි ගොඩක් සුබ පතනවා මේක ලංකාවේ මෙන්ම ලෝකෙටත් ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපිටත් ආඩම්බරයි අපේ කම්පිටිෂන් එකෙන් මේ පිහිවෙච්ච මල්ලි කෙනෙක් මේ තව හොඳ කම්පිටිෂන්ස් වල ගිහිල්ලා ගොඩක් සක්සස්ෆුල් වෙනවා බලන්න අපිටත් කැමතියි. ඉතින් අපි ඔයාලටත් පොඩ්ඩක් පෙන්නන්නම් මෙයාගේ ඉන්වෙන්ෂන් එක ගැන පොඩි විස්තරයක් බලමුකෝ අපි. කොළඹ ආනන්ද විදුහලේ තරුණ නිපුණකරුවන්ගේ සංගමයෙන් සහ තාක්ෂණික අංශයෙන් ඉදිරිපත් වන මම කෙමිත විජේතුංග. මානව වශයෙන් ගෙනවිත් තිබෙන්නේ බහුකාර්ය ඩ්‍රෝන යානාව.
අත වශයෙන් මම මෙම ඩ්‍රෝන යානා තාක්ෂණය සහ සැහැල්ලු ගුවන් යානා තාක්ෂණය කියන සාමාන්‍ය විෂයන්ගෙන් පරිබාහිරට ගිය මෙම තාක්ෂණය හැදෑරීමට මම සැරසුනේ මීට වසර 6කට පමණ පෙර සිටයි. සම්පූර්ණ වශයෙන් මගේ අදහසට සහ මගේම නිර්මාණයකට අනුව සකසලා තියෙන මෙම ඩ්‍රෝන යානාව මම Apex 1000 කියන නමින් හඳුන්වනවා. ශිකාර්මික ශේෂ්ත්‍රය කියන්නේ ලංකාව වන අපගේ මෙම රටට ඉතාමත් වටිනා සම්පතක්. එම කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන්ම තමයි මම මේ ඩ්‍රෝන යානාව නිර්මාණය කරේ. අත වශයෙන්ම කියනවා නම් මෙම ඩ්‍රෝන යානාව සතුව ලීටර් 6ක උපරිම දියර ධාරිතාවක් රැගෙන යා හැකියි. ශිකාර්මික ශේෂ්ත්‍රයේ මූලික කොටගෙන නිර්මාණය කළ ලද මෙම ඩ්‍රෝන යානාව සතුව මෙගාපැස්කල් 0.8ක පමණ පීඩනයකින් ජලය ඉවත් කළ හැකි වන පරිදි නිර්මාණය කළ ලද ඉතාමත් බලගතු පොම්පයක් තිබෙනවා. ඒ මොනවාද අපි සැලකුවොත් අපිට පුළුවන් මෙම ඩ්‍රෝන යානාව කෘෂිකාර්මික ශේෂ්ත්‍රය සඳහා යොදා ගනිමින් කෘෂි රසායනික ද්‍රව්‍ය ඉහළහසේ පියාසර කරගෙන ගොස් ඉතාමත් කාර්යක්ෂමතාවයකින් අඩු වේලාවකදී ඒවා ඉසීමට එමෙන්ම මෙම ඩ්‍රෝන යානාවට අපි යම්කිසි ස්ථානයක් ගිනි ගනිමින් තිබෙන තත්ත්වයක් තිබෙනවා නම් මනුෂ්‍ය බලයෙන් ඒ ක්‍රියාත්මක කිරීමේදී යම්කිසි ජීවිත හානියක් සිදු වෙන්න පුළුවන්. නමුත් මෙන්න ඩ්‍රෝනයක් යොදා ගැනීමෙන් අපිට අඩු වේලාවක් තුළදී ඉතාමත් කාර්යක්ෂමතාවයෙන් එවන් වූ ගින්නක් අපිට මැද පැවැත්වීමේ හැකියාවක් තිබෙනවා. දැන් ඔබලාට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් මෙම ඩ්‍රෝන යානාව නිපදීම සඳහා මම යොදාගෙන තිබෙන තාක්ෂණය මොකක්ද ඒ වගේ මම කෙසේද නිර්මාණය කරේ කියලා. ඇත්ත වශයෙන් මෙම ඩ්‍රෝන යානාව මගේම සංකල්පයකට අනුව මම විසින්ම නිර්මාණය කළ ඩ්‍රෝන යානාවක්. මේ සම්පූර්ණ වශයෙන්ම ඇලුමිනියම් ලෝහය යොදාගෙන තමයි මම නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ වගේම මෙම ඩ්‍රෝන යානාව සඳුව channel 8ක ඉතාමත් ඉන්ටෙලිජන්ස් සිස්ටම් එකක් තියෙන ට්‍රාන්ස්මීටර් එකක් මම යොදාගෙන තිබෙනවා. ඔබට දැන් දැක ගත හැකි මෙම ට්‍රාන්ස්මීටර් එක මේ ඉතාමත් වැඩි දියුණු කරන දුරස්ථ පාලකයක් ඔබට දැන් එය දැකගත හැකි. එමෙන්න මෙම ඩ්‍රෝන යානාවේ තිබෙනා වූ ස්ථායීතාවය රැකගෙන එය ඉහළ හස්සේ වැඩි වේලාවක් පියාසර කිරීම සඳහා අදාළ සියලුම නියෝගයන් ලබා ගැනීම සිදු කරන ලබන්නේ එහි තිබෙනා වූ ප්‍රධාන සැකසුම් ඒකකය මගින්. එය අපි ෆ්ලයි කන්ට්‍රෝලර් නමින් හඳුන්වනු ලබනවා. මෙම ෆ්ලයි කන්ට්‍රෝල් එක සතුව GPS මොඩියුල්ස් දෙකක් පවතිනවා. එයින් මේ වැඩි වේලාවක් ඉහළ හස්සේ ස්ථායීතාවයෙන් පියාසර කිරීමේ හැකියාව ලැබෙනවා. බැටරි දෙක සත් මෙම බැටරි දෙක මගින් තමයි මෙම ඩ්‍රෝන යානාවට ප්‍රධාන වශයෙන් අපි බලය ලබා දෙන්නේ. මේ ලිතියම් පොලිමර් කියන කාණ්ඩයට අයත් වෙන බැටරියක් සහ මෙම ටික් බැටරියක් සතුව මිලිඇම්පියර් 5000 කියන්නේ ඇම්පියර් 5.8ක දහඩතාවක් තිබෙනවා. ඒ නිසා මේ බැටරිස් දෙකම එකතු වීමෙන් ඇම්පියර් 12ක වැනි ආසන්නයට යන ඉතාමත් බල ශක්තියක් අපිට මෙම ඩ්‍රෝන යානාව සඳහා ලබා දිය හැකියි. මේ බැටරි දෙක මගින් මෙම ඩ්‍රෝන යානාව පණ ගැනීමේදී විනාඩි 20ක වැනි උපරිම කාලයක් අපිට මේ ඩ්‍රෝන යානාව ඉහළ හසේ රඳවාගෙන අපට අවශ්‍ය සියලුම කාර්යයන් සිදු කර ගැනීමට හැකියි. අවසාන අවස්ථාවට මම මගේ ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි කොළඹ මියුසික් විද්‍යාලය මගින් ඉන්ස්ටින්ක්ටස් 2020 ලෙස මෙම පවත්වන ලද්දා වූ තරුණ නාට්‍යපියුම්කරුවන්ගේ තරගය ඇත්තටම ඒ ඉතාමත් සාර්ථක තරගයක් ඉතාමත් හොඳ උත්සාහයක් අරගෙන සිදු කළ තිබ්බා. මම මේ තරගයේ පෙර පැවැත් වූ සියලුම වටයන් සඳහා මුහුණ දෙනු ලැබුවා. ඉතාමත් සාර්ථක ලෙස මේ සියල්ලම සිදු කළ තිබ්බා. මෙම තරගයේ දැන් මම අවසාන අදියරෙක් පැමිණිලා තිබෙනවා. එමෙන්ම මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට මම අපේක්ෂා කරනවා. එමෙන්ම මෙම තරගයේ අවසාන අදියරෙක් පැමිණි අනිකුත් සියලු දෙනාට එම තරගයේ ජයග්‍රහණය කිරීමට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුබ දවසක්. We are constantly working hard for the success of our competition. Indeed, yes. And so as the days to the semi-finals are nearing, we have shared a video with a valuable message to our inventors. This was with the aim to provide them a motivational factor to keep working and keep dreaming and focus more on their inventions. So around 6 of the committee members, the executive committee members actually, have prepared a video each and we are sharing it among the inventors who are cooperating with us. So yeah, let's take a look at our video. Success is never final. Failure is never fatal. It's the courage that counts. Now it's finally time to see how you help change the world. What good is an idea if it remains an idea? Try, experiment, fail, try again. Change the world. You all took on this challenge with great potential. Now it's time to see where it leads you. We've been doing the program for quite a while. What if we take a break now? You're with Instinctors 2020.
ඔන්න විරාමයෙන් පස්සේ අපි ආයෙත් ආවා. ඉතින් මම ආයෙත් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ අපේ කම්පිටිෂන් එකේ සෙමි ෆයිනල්ස් තියෙන ඊළඟ සතියේ. ඒක අපි මේ channel එකේම පෙන්නනවා සුපුරුදු වෙලාවටම. අනිවාර්යෙන් බලන්න මොකෝ ගොඩක් හොඳ අලුත් අත්දැකීමක් ඔයගොල්ලන්ට මේක ඔන්ලයින් තාක්ෂණයෙන් තියෙන්නේ. තිවිඤ්ඤා. So yeah, we thought of introducing our distinguished panel of judges to you. Starting off with Mr. W.A.P.K. Nishantha from the Sri Lanka Development Board of Ceylon, Dr. S. Chelvendran from Industrial Technology Institute, Dr. Sansrika Young from Colombo University, Dr. L.D.A.M. Arawala from Industrial Technology Institute. We have to mention the fact that these judges were directed to us from the Sri Lankan Inventors Commission. So the immense support and guidance we've received from the Sri Lankan Inventors Commission, that's something to keep in mind always. And it should be appreciated. Thank you so much, Sri Lankan Inventors Commission. ඉතින් අපි තවත් ඉන්වෙන්ෂන්ස් ටිකක් බලන්න ඉස්සලා අපේම කමිටි එකේ කට්ටිය දිරිමත් කිරීමට කරපු වීඩියෝස් ටිකක් බලලිමු නේද හෙරණි? මේ කම්පිටිෂන් එක ඇත්තටම මේ විදිහට ගෙන්න ගන්න අපිට පුළුවන් වුණේ මේ කමිටි එකේ නිසැක සහයත් සමග තමයි. ඉතින් අපි ගොඩක් හිතලා ප්ලෑන් කරලා තමයි මේක අපි මේ විදිහට ගත්තේ. අද හිටියේ නැති වුණත් අපි ඒගොල්ලොන්ගේ වීඩියෝස් ඔයගොල්ලන්ට ගෙනාවා. ඒගොල්ලොන්ගේ අයිඩියාස් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ඒක අපේ ප්‍රෙසිඩන්ට් කිව්වා වගේ අපි පොඩ්ඩක් බලයිමු ඒ ටික. The best way to predict the future is to create it. The time's up and the game is now on, and the glory awaits you. When looking to innovate, fail forward. Innovation can be a chaotic process. Embrace it and learn from your failures. Now it's time to see where you stand. Innovation is the unrelenting drive to break the status quo and develop anew. Well, few have dared to go. It's time to see where your potential has taken you. මොකද්ද හෙලනි ඔය කරන්නේ? අයියානේ අර ස්මාර්ට් කාර් එක මතක නැද්ද? ඕසදම යුරු රොයල් කොලෙජ් එකේ නේද? අපි මේ මල්ලිගේ වීඩියෝ එක ටිකක් බලලෙමු.
IoT AI වගේ ටෙක්නොලොජීස් යූස් කරලා මේ මල්ලි හදලා තියෙන ස්මාර්ට් කාර් එක ඉතාමත් හොඳ ඉන්වෙන්ෂන් එකක් නේද හෙලනේ? අනිවාර්යයෙන්ම. ඉතින් දැන් ලෝකෙත් ගොඩක් ස්වයංක්‍රීය නිපැයුම් තමයි ඉදිරිපත් වෙන්නේ. මොකෝ හියුමන් ඉන්වෝල්ව්මන්ට්ස් අඩු වෙලා යන්ත්‍ර මගින් කරන දේවල් වලින් අපේ ගොඩක් එදිනෙදා ජීවිතය ලෙහෙසි කරගන්න පුළුවන්. ඉතින් දැන් ඒකට නිව් ට්‍රෙන්ඩ් එකට එක එක අයිඩියාස් යූස් කරලා මේ අලුත් දේවල් හදන්න තමයි ගොඩක් අය try කරන්නේ. ඉතින් මේ මල්ලිත් එහෙම තමයි attempt එක අරන් තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන් මේක තව ගොඩක් ඩිවෙලොප් කරාම අපිට මේක මාකට් එකේ දකින්න පුළුවන් වෙයි නේද තව ටික කාලෙකින්. ඒ වගේම හෙලනි දේවි බාලිකාගේ සිසුවියන් දෙදෙනෙක් සෝලර් ඩ්‍රයර් එකක් හදලා තියෙනවා. අපි ඒකත් චුට්ටක් බලලිමුද? අපගේ සූර්ය වියලනය ගෑස්, විදුලිය හෝ දර භාවිතයෙන් තොරව හිරු එළියෙන් ක්‍රියාත්මක වන පාවිච්චියට පහසු ඉතා ලාභදායී නිමැවුමකි. ඒ සාදා ඇත්තේ ලී හා වීදුරු වලින් සරල ආකාරයකටයි. මෙම උපකරණය සෑදීමට යන මූලික වියදමද අවමයි. මෙම උපකරණය ඉවතලන් ලී වලින් සාදා ඇති බැවින් ඒ ඉතා සැහැල්ලුය. අපගේ මේ සූර්ය වියලනය ඉතා පහසුවෙන් නිවසේදීම සාදාගත හැකිය. මෙම උපකරණෙහි ඇති තවත් විශේෂ අංගයක් වනුයේ මෙහි ඇති අවතල දර්පණයයි. අවතල දර්පණය මතට පතිත වන හිරු එළිය පරාවර්තනයේදී ආහාර ඇති දැල මතට එක් රැස් වේ. එවිට අවට පරිසරයේ ලැබෙන හිරු එළියත් අවතල දර්පණය මගින් පරාවර්තනය වන හිරු එළියත් ආහාර වියලීමේ කාර්ය තීව්‍ර කරයි. මේ සෝලර් ඩ්‍රයර් එක හදලා තියෙන්නේ තෙනුලි මුණුසිංහයි මිනාගේ වල්පිටියගේ. ඉතින් මේකෙන් සූර්ය තාපය යොදාගෙන එනර්ජි කන්සර්වේෂන් මෙකැනිසම් එකක් කියලා තමයි මට තේරෙන විදිහට නම්. ඉතින් ඒ වගේ ඒවා තව ගොඩක් තියෙනවා තමයි ලෝකේ. හැබැයි මේකෙත් මොනවා හරි අලුත් දෙයක් එකතු කරන්න මේගොල්ලෝ උත්සාහ කරලා තියෙනවා. cost reduction ඒ වගේ එක එක ක්‍රම වලින් මේක අලුත් approach එකක් ගන්න තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. Smart test tube and test tube stand by Poojan Mihirang from Upananda College. Let's take a look at it. මගේ නම් පූජන් මිහිරන් ලෝකසිංහ. මගේ පාසල හැලිවුඩ් ජාතික පාසල. මගේ නිර්මාණය වැඩිදියුණු කළ පරීක්ෂානලය. මම ඉන්නේ 12 වසරේ. ඒ කියන්නේ 2019 අවුරුද්දේ ඕලෙල් විභාග කරේ. ඉතින් මේක තමයි ටෙස්ට් ටියුබ් එක. අපි මේ ටෙස්ට් ටියුබ් එක අන්බොක්ස් කරලා බලමු මේක කොයි වගේද කියලා. ඉතින් මේක තමයි ස්මාර්ට් ටෙස්ට් ටියුබ් එක. මේක සයිස් දෙකකින් තියෙනවා. මේ තියෙන පොඩි සයිස් එක. ඒ වගේම මෙතන තියෙනවා මේකත් එක්ක එන ස්ටෑන්ඩ් එක. ටෙස්ට් ටියුබ් ස්ටෑන්ඩ් එක. කියන්න ඕනේ මේ නිර්මාණ දෙක තනි නිර්මාණයක් විදිහට පේන බලපත්‍රය අයදුම් කරලා තියෙනවා. ඒ වගේම මේ නිර්මාණය නිර්දේශ කරන්නේ පාසල් විද්‍යාගාර සඳහා. මේ තියෙන සාමාන්‍ය අපි දකින ටෙස්ට් ටියුබ් එක විද්‍යාගාරයක හෝ පාසල් විද්‍යාගාරයක මේ ටෙස්ට් ටියුබ් එකේ තියෙන ගැටලුව අවම කරලා තමයි අර කලින් අපි දැකපු ස්මාර්ට් ටෙස්ට් ටියුබ් එක හදලා තියෙන්නේ. මේක ප්‍රධානම ගැටලුව තමයි මේක සාමාන්‍යයෙන් බිම් වෙනාම අපි දන්නවා මේ වගේ ටෙස්ට් ටියුබ් එකක් කැඩලා යනවා. ඒ වගේම සාමාන්‍ය අතේ කෙමිකල් වතුර වගේ දේවල් තිබ්බොත් සාමාන්‍යයෙන් අපි පරීක්ෂණ කරනවා කැලතින් සිදුවන පරීක්ෂණ අවශ්‍ය කෙමිකල් දාලා මේ විදිහට කලත්තල කරනවා. එහෙම කරනකොට අපේ අතේ දාඩිය හරි වතුර හරි ගෑවිලා තිබ්බම මේක ලෙස්සලා ගිහලා වැටෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි දන්නා විද්‍යාගාරයක පරීක්ෂණයක් කරනකොට විවිධ වායු වර්ග නිපදවනවා. ඉතින් සාමාන්‍ය මේ ටෙස්ට් ටියුබ් එකෙන් අපි ඒ වගේ වායු නිපදවුවොත් ඒ අපි හදාගන්න වායුව අවකාශය පුරාම පැතිරලා යනවා. ඉතින් ආග්‍රහණය කරන්න හොඳ නැති වායුවක් නම් ඒක අපිට ආග්‍රහණය වෙනවා. මේ තියෙන සාමාන්‍ය ටෙස්ට් ටියුබ් එක අපේ සාමාන්‍ය අතේ වතුර හරි මොනවා හරි දාඩිය වගේ තිබ්බොත් මේක අපි අතින් ලෙස්සලා වැටෙන්න පුළුවන්. එතකොට ඒක බිම් වැටලා ඒකේ වීදුරු කැලෙන්ලා දුවාල වෙන්න පුළුවන්. ඒ වගේම මේක ඇතුලේ කෙමිකල් තිබ්බොත් ඒ කෙමිකල් පේංගට වැටලා පිලිස්සෙන්න පුළුවන්. හැබැයි මේ ස්මාර්ට් ටෙස්ට් ටියුබ් එක ගත්තාම අපිට මේ විදිහ රබර් ග්‍රිප් දෙකක් තියෙනවා. මේ ග්‍රිප් සාමාන්‍ය අපේ ඇඟිලි දෙකට අල්ලගත්තට පස්සේ මේ රබර් වලින් හදලා තියෙන හින්දා ඝර්ෂණ බලය වැඩි කරලා අපිට පහසුවෙන් අල්ල ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කට්ටියට දැක් ගන්න පුළුවන් ඇති. එතන තියෙනවා V shape එක. උඩ යට ග්‍රිප් දෙකේම. ඉතින් අපිට පහසුවෙන් මේ V shape එකෙන් අපිට අල්ල ගන්න පුළුවන්. හොඳට ඇඟිලි දෙකට තද කරලා අපිට මේ ටෙස්ට් ටියුබ් එක මේ විදිහට මේකේ මූඩියක් තියෙනවා. අපි ලිඩ් එක හක් කරාට පස්සේ මේ ලිඩ් එකේ තියෙන්නේ non ridden valve එක.
ඉතින් මේ වැල් එකෙන් ලොකු දෙයක් කෙන මේ නිර්මාණය ප්‍රධානම් වාසිය තමයි එක කලින් කිව්වා වගේ අර වායු රැස් කිරීමේ දුර්වලතාවය මේ ටෙස්ට් ටියුබ් එකේ දෙනවා. හැබැයි මේ සඳහා පිළිමයක් විදිහට මේ වැල් එක යොදලා මේ ලිඩ් එක හදලා දෙනවා. දැන් සිරින්ජ් එක ප්‍රෙස් කරලා තිබ්බට පස්සේ මේක හැදෙන වායුව මේ සිරින්ජ් එකේ තියෙන රබර් කොටස මත පීඩනයක් ඇති කරන ඒ පීඩනය හරහා සිරින්ජ් තුළට ඔටෝම් ෆිල් වෙන මේක ඇති වෙන වායුව. ඉතින් අපිට පහසෙන් වෙන් කරලා ගන්න පුළුවන් මේ වායුව. ඉතින් අපිට මේ සිරින්ජ් එකට එකතු වෙන වායුන් ටික වෙනම නියදියක් විදිහට අපිට වෙන් කරගන්න පුළුවන්. අපි වෙන් කරා කියලා ඒක ඇතුළේ තියෙන වායුන් පිටතට එන්නේ නැහැ. මොකද ඒක ඇතුලේ ප්‍රෙෂර් එකකින් හිර වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට ගත්ත වායු අඩංගු සිරින්ජරය අපිට වෙනත් පරීක්ෂණයක් යොදා ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය අපිට පරීක්ෂණයක් කරනකොට මේසයක් වටේට එකතු වුණොත් බලා ගන්න බැරි පිරිසකුත් තියෙනවා. ඒ පිරිසට බලන්න අතින් අත යවන්න පුළුවන් මේ සිරින්ජ් එක. ඒ වගේම අපිට වර්ණ වෙනසක් සිදු වෙනවා නම් අපිට පැහැදිලිව අඳුන ගන්න පුළුවන් මේ අපි නිපදවන වායුවේ වර්ණය ඒක සම්පීඩනය කරාම ඇති වෙන වර්ණය. ඒ වගේම විශේෂයෙන් ක්ලෝරින් වගේ වායුවක් අපි මේ විදිහෙන් නිපදවනවා නම් ඒක අවර්ණ වායුව. ඉතින් අපිට පැහැදිලිව හොයාගන්න පුළුවන් මේ වායුව නිපදුණා. එතකොට අපි මේ විදිහ සිරින්ජ් එක දාලා අපි ක්ලෝරින් වායුව නිපදවනවා නම් ඒ සිරින්ජ් එක ෆිල් වෙනවා. එතකොට අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් මේ සිරින්ජ් එකට ක්ලෝරින් වායුව එකතු වුණා කියලා. ඉතින් ඒ වායුවත් උපයෝගී කරන් තව පරීක්ෂණයක් කරගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ටෙස්ට් ටියුබ් එකක් ගත්තාම අපිට ඒ දේ කරගන්න බෑ. මේ ටෙස්ට් ටියුබ් එක භාවිතය ඉතාමත් සරලයි. මූලික කාරණා දන්නවා නම් ඕනි කෙනෙකුට පාවිච්චි කරගන්න පුළුවන්. මේක වඩාත්ම නිර්දේශ කරන්න පාසල් විද්‍යාගාර සඳහා. Oh my god, what a wonderful invention! Exactly right. I'm impressed. It's definitely something that's going to be very valuable to the laboratory for better experiments and more careful and safer ways to test out things. ඉතින් කොළඹ රාජකීය විද්‍යාලයේ තව නිපැයුමක් ගැන මට මතක් වෙනවා. තිවින්නා? ඕ බලු බැලමට මමත් හිතුව ඒක නිකං ලෙටර් බොක්ස් එකක් කියලා. බලනකොට ඒක හුඟක් ප්‍රයෝජනවත් ලෙටර් බොක්ස් එකක් නේද හෙලනි? ටෙක්නොලොජිකලි ඇඩ්වාන්ස් වෙලා තියෙන්නේ. ස්මාර්ට් ඉතින් අපි මේකට කියනවා ස්මාර්ට් ලෙටර් බොක්ස් එකක් කියලා. මේ තියෙන්නේ ඒක ගැනයි. මගේ නම දාම් සරදානායක අපා. මගේ පාසල කොළඹ රාජකීය විද්‍යාලය. මම ඉගෙනුම ලබන්නේ 11 වන ශ්‍රේණියේ. මගේ විනෝදාංශ වන්නේ දුරස්ථ පාලක ගුවන් යාන නිර්මාණය, නවනිපියුම් නිර්මාණය සහ ආඩියනෝ වැනි උපාංග භාවිත කර විවිධ දේශ ඇදීමයි. නිර්මාණය වෙන්නේ ස්මාර්ට් ලෙටර් බොක්ස් එකක්. මේ තිබෙන්නේ එම ස්මාර්ට් ලෙටර් බොක්ස් එකයි. අද වන විට තාක්ෂණයේ බොහෝ දියුණුව පැවතුණත් තෙපෙල් සේවාව බොහෝ සෙයින් භාවිත වනවා. නමුත් ලියුම් බෙදන්නා විසින් තෙපෙල් පෙට්ටියට ලියුමක් දැමූ විට බොහෝ විට අපතින් එය මගහැරී යාමට ඉඩ තිබෙනවා. මාගේ නිර්මාණයෙන් එය වැළකීමටයි මාගේ අදහස. මෙයින් සිදුවන්නේ ලියුම් බෙදන්නා විසින් ලියුම් පෙට්ටියට ලියුමක් දැමූ විට අපගේ ජංගම දුරකථනයට පිටිපණිවිඩයක් ලැබීමයි. මියුසියස් විද්‍යාලයේ නවනිපියුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ඉන්ස්ටින්ක්ටස් 2020 තරගාවලිය පිළිබඳ මම බොහෝ සතුටට පත් වෙනවා. ඒ වගේම මෙවැනි තරගයක් සංවිධානය කිරීම නිසාවෙන් අපගේ නිර්මාණ එළිදැක්වීම ගැන මියුසියස් විද්‍යාලයට සහ මියුසියස් විද්‍යාලයේ නවනිපියුම්කරුවන්ගේ සංගමයට මා බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා. Water retaining garden pot by Gavit Nimdiya. මගේ නම ගවිත් ගම්මන්පිල. එතකොට මේ තියෙන මගේ නවතම නිර්මාණය water retaining garden pot. ඔබට මේ මෙතන පේනවා ඇති මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් වගා කටයුතු කරන සාමාන්‍ය පෝච්චියක්. එතකොට මේ තියෙන්නේ මගේ නවතම නිර්මාණය, මගේ නවතම පෝච්චිය. එතකොට මේ පෝච්චි දෙකටම මම දාලා තියෙන්නේ සමාන පස්නියදි සහ සමාන ජල සම්පල් දාලා තියෙන්නේ.
එතකොට මේ තියන්න මගේ නවතම නිර්මාණය. එතකොට මගේ මේ නවතම නිර්මාණය සමන්විත වෙලා තියෙනවා සමාන මේ වගේ පෝච්චි දෙකකින්. එතකොට මේ විදිහට මේ පළවෙනි පෝච්චිය වල පේනවා ඇති මේ විදිහට මම කොහුලනු ඔතලා තියෙනවා. මේ පෝච්චිය ඇතුළේ තියෙනවා සිදුරු කිහිපයක් මම සාදලා. එතකොට දැන් වර්ෂාවෙන් හැම අර අතිරික්ත ජලය ටික මේ වගේ පෝච්චි වල නම් අර යට තියෙන සිදුරු ටිකෙන් ඒ ජලය ටික එළියට යනවා. එතකොට මේකෙ සිද්ධ වෙන්නේ මේ අර හදපු සිදුරු වලින් එළියට ඒ අතිරික්ත ජලය ටික මේ තියෙන කොහුලන් ටිකෙන් උරා ගන්නවා. එතකොට දැන් ජලය හිරුවෙලි එහෙම එනකොට ඒ පස්සේ තියෙන ජලය ටික වාෂ්පීකරණය වෙනවා. එතකොට අර කොහුලන් වලින් උරාගත්ත ජලය ටික මේ පැල විසින් උරා ගන්නවා. දැන් හදිසියෙවත් දැන් ලොකු වැස්සක් පැහැලා ජලය ගොඩක් එකතු වුණොත් එහෙම මේ කොහුලන් වලට දරා ගන්න ජල ප්‍රමාණයක් තියෙනවානේ. ඒතකොට ඒ ජල ප්‍රමාණයට වඩා වැඩිපුර ආවම මේ විදිහට යටමං ජල සංචිතයක් හදලා තියෙනවා ඒ ටික එකතු වෙන්න. ඕගොල්ලෝ ඒක පේනවා ඇති. එතකොට ඒ ජලය ටික මේ පෝච්චියට ලබා දෙන්න මේ විදිහට මම කොහුලනු සකස් කරලා තියෙනවා. ඒ කොහුලනු හරහා විසරණය වගින් මේ පෝච්චියට නැවත ඒ ජලය ටික ලබා දෙනවා. එතකොට දැන් මේ ජල ටැංකියටත් මේ ජලය දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ ප්‍රමාණයට වඩා ජලය ආවොත් මේ විදිහට මම කැපුමක් සකස් කරලා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට මේ දැන්ටමත් ඒ ජලය ටික යනවා. එතකොට ඒ විදිහට මේකට මේකෙන් වෙන්නේ උපරිම ජල සංරක්ෂිත භාවයක් තමයි අපිට මේක සාදා ගන්න පුළුවන්. එතකොට මේකේ මම Arduino circuit එකක් මගින් මේ පැල දෙකේම ජල immunity එක මම චෙක් කරන්න හදලා තියෙනවා මේ විදිහේ සර්කිට් එකක් මගින්. එතකොට අපි මේක දිගටම චෙක් කරලා ඔයගොල්ලන්ට මේ ගැන දත්ත ෂීට් එකක් අපි ඔයගොල්ලන්ට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මේකේ තියෙන තවත් ඇඩ්වාන්ටේජ් එකක් තමයි අපි සාමාන්‍ය පොහොර සපයද්දී එහෙම මේ පස්සට තමයි අපි මේ පොහොර සපයන්නේ. එතකොට ඒක හරියට මේ මුලට එහෙම හරියට මිශ්‍ර වෙන්නේ මොකද ඒවා ඝන ස්වභාවයෙන් තමයි තියෙන්නේ. ඒකට අපිට මේක ඒ පොහොර ටික මේ ජලයට එකතු කරාම මේ තියෙන කොහුලන් මගින් මේ පොහොර ටික ජලයේ දියවිලා ඒ පොහොර මිශ්‍රිත ජලය ටිකත් අර කොහුලන් වගේ මම කියපු විදිහට මේ පැලයට ක්‍රමානුකූලව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. So you want to watch more inventions, but time is really running late නේද? ඉතින් අපි ඔයාලට next week semi-finals උත් පෙන්නනවනේ. ඉතින් අද අපි හිතුවා පොඩ්ඩක් වෙනස් දෙයක්කුත් මේ program එක ඇතුළතදී මේ විවේකයෙන් පස්සේ පෙන්නන්න. තිවිඤ්ඤා? So let's go for a mild break and we'll be back in 2 minutes. This is your favorite TV program, Instinctors. As promised, we are back after a short break. Let me add a quick reminder. The semi-finals will be telecasted on Guru TV Saturday and Sunday 9 to 10 AM and PM. If you have watched the previous programs, I think you can remember we mentioned that our club has been able to achieve in many national, international and all-island invention competitions. So we thought of just letting you know a few of them, a few of our achievements, and we are indeed very proud of this. Tivinya Premaratne represented Sri Lanka at the 2017 Kaushik International Invention and Design Expo held in Taiwan, where she won the gold medal and the Best Leading Innovator Award in the open category. Furthermore, she won a gold medal in ICANN, the Canadian Invention and Innovation Competition held in 2019. Also, she placed at the International Innovation and Design Leader Award 2020 by South Korea. In 2020, the following achievements were made. Also, she was placed third in Innova Minds, a gold medal at Sahasak Nipayum 2017. Won first place from the Young Environmentalist Challenge organized by Royal Institute along with Deakin University, Australia, along with Tivinya Premaratne, Sayumi Liyanage, Ashwini Mayadunne and Binudi Gunathilaka took part at the above event. Heleni Balasuriya won a silver medal at ICANN 2020 by Toronto International Society of Innovation and Advanced Skills, Canada. Special award winner at ICANN 2020.
Bronze Award winner at Invention vs Corona International Invention Competition 2020. Award winner at International Invention and Design Leader Award 2020 Korea. Silver medalist at SLAS All Island Contest 2019. Selected inventor to present invention to American Ambassador at Maker Faire 2019. Winner at the National Science Research Competition organized by the National Science Foundation. A finalist at Sri Lankan Engineering Fair. Sayumi Liyanage won a gold medal at Sahasak Nebeum 2019. Also, she won a bronze medal at SLAS All Island Contest in 2019. Binadi Gunathilaka, a finalist at the Sri Lanka Science and Engineering Fair. Also a winner at the Science Research Projects Competition 2018. ඉතින් දැන් ඔයගොල්ලෝ අපේ achievements උත් දැක්කනේ. ඒත් දැන් අපිට ටිකක් මහන්සි වගේ නේද හෙලනේ. අපි දැන් අදට මේ ප්‍රෝග්‍රෑම් එකෙන් සමු ගන්නවා. අනිවාර්යයෙන්ම ඊළඟ සතියේ බලන්න අපේ semi finals. බලන්නම ඕනේ හරිද? ඔව් ඒත් එක්කම මම මතක් කරන්න ඕනේ මේක ඔන්ලයින් කම්පිටිෂන් එකක්. සාමාන්‍ය එකට වැඩිය ගොඩක් වෙනස්. ඔයගොල්ලෝ ඉතින් මේක බලලාම ඔයගොල්ලෝගේ අදහස් කියන්නකෝ අපිට. මේ Instinctors 2020